නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමන්ති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද මහා මංගල සූත්‍රයේ ගාථා පාඨයක් මේ කියවුනේ. සුදුසු අවස්ථාවන්හිදී ධර්ම සාකච්ඡා කිරීම මෙලොව සුභසිත පරලොව සුගතිය ශාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්මයක් බව මෙයින් කියවෙනවා. අද අපට උදාපත් වී තිබෙන්නේ ඉල්පුර 15ක් පොහොව දවසයි. ඉල්පුර 15ක් පොහොව දවස සම්බුද්ධ ශාසනයේ ඉතා වැදගත් වන කරුණු කීපයක් සඳහන් වෙනවා. පළවෙනි කාරණේ වස්සාන කාලයේ 4 වෙනි වස් අවසාන පෝය ඉල්පුර 15ක් පොහොයයි. මේකට කියන පස්චිම පවාරණ පෝය කියලා. මේ පෝය දවසේදී විශේෂ සිදුවීම් අතරේ ඉතා වැදගත් සාධකයක් තමයි තුන්වෙනි ධර්ම සංගායනාව. ධර්මාශෝක රජතුමාගේ දායකත්වයෙන් මොග්ගලී පුත්තිස්ස මහා රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපිටක ධාරී ප්‍රභින්න ප්‍රතිසම්භිදා ප්‍රාප්ත මහා රහතන් වහන්සේලා දහසක් නමක් එකතු වී නව මාසයක් මුළුල්ලේ පැවැත් වූ තුන්වෙනි ධර්ම සංගායනාවේ නිමාවටපත් වූ දවස ඉල්පුර 15ක් පොහොව දවස මහ පොළොවද කම්පා වුණා. ඒ දවසේදී මහා සංඝ රත්නයේ නියමයෙන් රටවල් 9ක බුද්ධ ශාසනය පිහිටුවීම සඳහා ධර්ම දූත කණ්ඩායම් 9ක් පිටත් කර යවන්න යෙදුණා. එයින් පළවෙනි කණ්ඩායම අපේ ශ්‍රී ලංකා දීපේ තෙවන්න යෙදුනේ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන 5 නමක්. මේ සිද්ධිය ඉතා වැදගත් වෙනවා. ඈත කාලයේදී තවත් සිදුවීම් තිබුණා. ඒ කියන්නේ දෙවෙනි බුදු කෙනෙක් හා සමාන ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්‍ර මහා රහතන් වහන්සේගේ අවසාන පරිනිර්වාණ දවස උදාපත් වුණේ හරියට ඉල්පුර 15ක් පොහොව දවස. මේකත් බොහෝ සෙයින් වැදගත් දවසක්. මොකද අග්‍ර ශ්‍රාවකයන් වහන්සේගේ පරිනිර්වාණයත් මහ පොළොව කම්පා වුණා. ඒ වගේම තවත් සිදුවීම් මේ විදිහේ පැවතිලා තියෙනවා ඉල් පොය දවසේ. ඒ නිසා එවැනි පොයක් දවසක් අද උදාපත් වුණා. මේ දවසේදී අපි සරුවක්යන් වහන්සේ දේශනා කළ ඉතා වැදගත් භාවනා කමඨාන් සම්බන්ධ සාකච්ඡාවකටයි සූදානම් වන්නේ. මම ආරාධනා කරනවා පළවෙනි ධර්ම සාකච්ඡාවට ගත යුතු ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කළ යුතුයි කියලා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. දැනට අසුභ භාවනා සතරක් ගැන අසා දැනගත්තා. තවත් එවැනි අසුභ භාවනා ගැන අසා දැනගන්නට කැමැතියි. මේක පෙර වාර දෙකකදී අසුභ භාවනා පිළිබඳ කරුණු 4ක් ඉදිරිපත් කරන්න යෙදුන උද්ධමාසක අසුභය, විනීලක අසුභය, විපුබ්බක අසුභය, විච්ඡේදක අසුභය කියලා. මේ කියන අසුභ භාවනාවන් එකක් ගානේ භාවනා ක්‍රම බොහෝ සෙයින් සමානයි. නමුත් මේ භාවනා විශේෂයක් තියෙනවා. මේ භාවනා මූර්ත ශරීර සම්බන්ධ කරුණු 10කට සම්බන්ධ නිසා. මූර්ත ශරීරයක අවස්ථා 10ක් තමයි මේ දස අසුභේ නමින් හැඳින්වෙන්නේ. එයින් විශේෂ වශයෙන් අද අපට සාකච්ඡා කරන්න පුළුවනි තවත් අසුභ භාවනා දෙකක් පිළිබඳව. අසුභ කියන මේ වචනේ බොහෝ දෙනා අහන්නත් අප්‍රිය කරනවා. නමුත් මේ සම්බන්ධ අසුභ කියන වචනේ සෙව්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මේක බොහෝම වැදගත් භාවනාවක් බව. හේතුව අසුභ භාවනාවෙන් මාර්ගඵල ලබන්න ඉස්සර ප්‍රථම ධානයේ හෝ ලබා ගන්නා නම් ඒ තැනැත්තා රහතන් වහන්සේ කෙනෙක් හා සමානයි කියලා. ඒ තරමට නික්ලේශී ගතියක් උන්වහන්සේට පිහිටෙනවා. කිසි දෙයක ඇලෙන්නේ බැඳෙන්නේ මුලා වෙන්නේ නැති කෙනෙක් වෙනවා. මේ ප්‍රතිගැනීම් නැති කෙනෙක් වෙනවා. බොහෝ මුරීති සෝමනස් ඇති කෙනෙක් වෙනවා. ඒ වගේම උන්වහන්සේට ඕනෑම භාවනා කර්මස්ථානයක් මුදුන්පත් කරගන්න තරම් සමර්ථකමකුත් ලැබෙනවා. දිව්‍ය සමාන අරමුණක් ලැබුණත් කවදාකවත් සිත කෙලෙසුන්ගෙන් සැලෙන්නේ නැහැ. ඒ තරමට පුදුම ආනිසංස ගෙන දෙන භාවනාවක් මේ දස අසුභ භාවනාව. දස අසුභ භාවනාවේදී එකක් ගානේ භාවනා යෝගී පින්නතා විසින් ගිහි හෝ පැවිදි හෝ ඒ වෙත පැමිණිය යුතු වන්නේ බොහෝම රුවන් ගබඩාවකට යන කෙනෙක් වාගේ.
රුවන් ගබඩාවක් කියන එක බොහොම ප්‍රසාදනීය ගබඩාවක්. ඒකේ තියෙන රත්න වර්ග, සප්තවිධ රත්න වර්ග. ඒ රත්න වර්ග ගබඩාවකට යනවා වගේ බොහොම ගෞරවයෙන්, බොහොම ප්‍රීති සෝමනස්යෙන් තමයි මේ යා යුතුවන්නේ මේ අසුභ භාවනාවක් වඩන්නේ. ඒ සම්බන්ධ ආරක්ෂා වේ යුතු ක්‍රම සඳහන් වෙනවා. ඒ සම්බන්ධ භාවනා අරමුණු ගැනීමේ පිළිවෙල සඳහන් වෙනවා. මේ විදිහේ අසුභ භාවනා සම්බන්ධ මූලික කරුණු ටිකක් අපි අවබෝධ කරගෙන තියෙන්නට වටිනවා. ඊළඟට අපි බලාපොරොත්තු වෙන අසුභ භාවනා දෙක මොනවද කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ, වික්කායිතක වික්කිතක කියන අසුභ භාවනා දෙක භාවනාවට නගන්නේ කෙසේද දැන ගැනීමට කැමැතියි. අසුභ භාවනා 10 අතුරින් 5 වෙනි 6 වෙනි අසුභ භාවනා දෙක ගැන යද සාකච්ඡාව. ඒ කියන්නේ වික්ඛායිතක අසුභය සහ වික්ඛිතක අසුභය ගැන. මේ අසුභ දෙක බොහෝ සෙයින් ලැබෙනවා සෝම් පිට්ටනිවල, වන ලැබ්වල, පිට්ටනිවල, මනුෂ්‍ය වාසයෙන් තොර තැන්වල. සාමාන්‍යයෙන් ඈත කාලයේදී මූර්ත ශරීරයේ ආදාහන කිරීම හෝ භූමදාන කිරීම සිරිතක් තිබුණේ නැහැ. කලාතුරකින් තමයි සිදු වෙන්නේ. බොහෝ සෙයින් සිදු කරන්නේ වනාන්තරයක ගිහින් සෝම් පිට්ටනියක හෝ තැනක දැමීමයි. එසේ දමන අසුභයේ බොහෝ සෙයින් සතුන් විසින් කඩා කනු ලැබෙනවා. ඒ වගේම සමහර විට සතුන් කාලා කෑලි කෑලි තැන් තැන් වලට ඉහිරිලක් තියෙනවා. අත් දෙක වෙන තැනක, පා දෙක වෙන තැනක, කඳ එහෙම කෑලි කෑලි තියෙන්න පුළුවන්. ඒක තමයි වික්ඛිතක කියලා කියන්නේ. ඒ කියන්නේ වික්ඛායිතක සතුන් විසින් කඩා කනු ලැබූ අසුභය. මේකත් විශේෂ භාවනාවක්. මේක දකින්නත් පිළිකුලයි, ආග්‍රහණය කරන්නත් බොහොම පිළිකුලයි. නමුත් මේකෙන් ගන්න තියෙන ප්‍රයෝජනය අසීමිතයි. ඒ වගේම කැබලි වශයෙන් ගෙන් වෙලා තියෙන ශරීරයක් ඒ වගේම පිළිකුලයි, දුර්ගන්ධයි, බොහොම අප්‍රියයි දකින්න උනා. නමුත් මේ දෙකෙන් පුළුවන් අපට උසස් ධ්‍යාන පොදවාගෙන ඊළඟට විපස්සනා වඩලා අරහත්ත්වයේ පවා සාක්ෂාත් කරගන්න පුළුවනි. ඒ නිසා මේ ගැන අපි සාවධානව සවන් දීලා තේරුම් කරගනිමු. එයින් වික්ඛායිතක අසුභය දැන් බොහෝ සෙයින් ඉස්සර කාලේ තිබුණනේ රජගහ නුවර විශාල සුහොම් බිමක් පියාලා තියෙනවා. රජගහ නුවර කියන්නේ එවකට තිබිච්ච ප්‍රධානම නගරයක්. නගරය ඇතුළේම ජනකාව වාසය කළ තැන 18 කෝටියක්. මේ මොනතරම් විශාල නගරයක් වෙන්න ඕනේද? එහි බස්නාහිර ප්‍රදේශයෙන් තමයි මේ මහා සුහොම් බිම තිබුණේ. විශාල සුහොම් බිමක්. එක දවසට 60 70 80 90 100 200 පවා මෘත ශරීර දානවා මෙතන. ඊට සමීපෙම තියෙන වනාන්තරයක් සීතවනයේ කියලා. ඒ සීතවනයේ කියන වනාන්තරයේ බොහෝ අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ වගේම නානා විද සතුන් ඉන්නවා. ඒ සතුන් ඇවිල්ලා මේ මෘත ශරීරය දැහැගෙන කනවා. කෑලි කෑලි කඩා ගන්නවා. ඒ කියන්නේ සිවල්ලෝ ඉන්නවා. තවත් ඔය ඒ වගේ මස් කන සතුන් ඉන්නවානේ. විදුලිහිනියෝ, කපුටෝ, උකුස්සෝ මේ ආදී බොහෝ සතුන් ඇවිල්ලා මේක කෑලි කෑලි කඩාගෙන යනවා. ඒ අවස්ථාවේදී සමහරවිට අතේ කොටස්, ඒ වගේ පයේ කොටස්, කඳේ කොටස්, පපුවේ කොටස් කෑලි කෑලි කඩාගෙන ගිහින් තිබුණා. ඔය අවස්ථාව දකින්න එක බොහොම දුර්ලභ දෙයක්. ඒ කියන්නේ මේ අසුබ වෙන දේවල් වගේ නෙමෙයි. අපි කසින භාවනාවක් වඩනවා නම් ඒක කසින මණ්ඩලය අපට සුලභයි. ඒ වගේම ආනාපාන සතිය වඩනවා නම් තමන්ගේම නාසිකා වාතය බලන්න පුළුවන්. සතර ධාතු මනසිකාර කරනවා නම් තමන්ගේ ශරීරයේ සතර ධාතු භාවනා ගන්න පුළුවන්. දස්වින්සාකාරී තමන්ගේ ශරීරය බලන්න පුළුවන්. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා සත්‍යයන් අරමුණු කරගන්න පුළුවන්. නමුත් මේක බොහොම දුර්ලභයි. හැමදාම තියෙන්නේ නැහැ. ඒ නිසා මේ වික්ඛායිතක අසුභය දුර්ලභ දෙයක්. ඒකට භාවනාවට සමීප වීම සඳහා මේක කලින් සඳහන් කළ පරිද්දෙන් මනාව සීලය සම්පූර්ණ කරගෙන ඉන්න ඕනේ. තමන් රාක්නා සීලය තා පිරිසිදුව රැකගෙන තියෙන්න ඕනේ. සීලේ කියනවානේ රැකිය යුතු අංග 8ක්. පංච සීලය හෝ ආජීවස්තමක සීලය හෝ ගහට දස සීලය හෝ එහෙම නැත්නම් සාමනීර දස සීලය හෝ උපසම්පන්න කෝටියක් සංවර සීලය හෝ රකින්න කෙනෙක් ඒ අඛණ්ඩව රැකිය යුතුයි තියෙනවා. අච්චිද්‍රව, අසබලව, අකල්මාස, බුද්ධිසව, විඤ්ඤුප්පසත්ව, අපරාමට්ඨව, සමාධි සංවත්තනිකව කියන අංග 8න් සීලය බොහොම පිරිසිදුව තියාගන්නකම ඕනේ. අඛණ්ඩ කියන්නේ මුලින් අගින් සිගපදයක් කඩාගෙන නැහැ. අච්චිද්‍ර කියන්නේ මැදින් ශික්ෂාපදයක් බිඳිලා නැහැ. ඒ වගේම
අසබල කියන්නේ පේලියට සිකපද බිඳිලා නැහැ. අකල් මාස කියන්නේ තනින් ශික්ෂාපද බිඳිලා නැහැ. බුජිස්ස කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නම්බු නාමාදී මෙලෝ වශයෙන් নানা ප්‍රකාර දේවල් නොපතා නිස්සාරණ ප්‍රාර්ථනාවේ රක්නා සීලය බුජිස්ස සීලය. ඒ වගේම අපරාමාර්ථ සීලය කියන්නේ මේ සීලය නිසා මට දිව්‍ය සම්පන්න ලැබේවා, මහේසාකි දිව්‍ය සම්පන්න ලැබේවා, බ්‍රහ්ම ලෝකයට යන්න ලැබේවා ආදී ලෞකික සම්පත් නොපතා නිවන් සුවපතා රක්නා සීලයට කියනවා අපරාමාර්ථ සීලය. විඤ්ඤුප්පසත්ත කියන්නේ බුදුපසේ බුදු මහ රහතන් වහන්සේලා පූර්ව ජාතිවල යම් විදිහකටද මේ සීලය ආරක්ෂා කරලා තියෙන්නේ. ඒ විදිහට තමන් සීලය රකිනවා. බුදුපසේ බුදු මහ රහතන් වහන්සේලා හෝ ආර්යයන් වහන්සේලා හෝ දැක්කානම් මගේ සීලය පිළිබඳව දැක්කානම් අනේ සාදු සාදු කියා සතුටු වෙන්න පුළුවන් හැටියට සීලය රැකගෙන ඉන්නවා නම් ඒකට කියන විඤ්ඤුප්පසත්ත සීලය. ඔය විදිහට සීලය රැකීමෙන් ගහක් මුල හිටියත්, කල්තලාවකට, වැලිතලාවකට ගියත්, කුටිසේනාසනෙ හිටියත්, පුතනේ හිටියත් භාවනාට යදා ඉක්මනින් සිත සමාධි වෙනවා. සීලය පිරිසිදු නිසා. ඒකට කියනවා සමාධි සංවර්ධනික සීලය. මේ විදිහට සුපිරිසුදු සීලයක් තියෙන්න ඕන මේ භාවනා කරන්නාගේ. ඊළඟට මේ භාවනාව පිළිබඳව අරමුණු ගන්න හැටි, මාර්ග වීතිය ගැන සැලකෙන හැටි, එවැගේම අසුභ භාවනාව තියෙන ස්ථානයේ වටපිටාවේ පැවැත්ම ගැන, තියෙන දේවල් ගැන, එවැගේම අසුභ භාවනාව වඩන්නට ඉස්සෙල්ලා සිටිය යුතු දිශාව, එවැගේම දුර ප්‍රමාණය, ඒකම 11 ආකාරයකින් අසුභ භාවනාව මනසට ගැනීමේ මේ උපදේශ මේ ටික හරියට තේරුම් අරගෙන තේන්ත ඕනේ ගුරුවරයාගෙන් අහගෙන. ඒ විදිහට සලකාගෙන මේ භාවනාව ගන්නට ඕනේ වික්ඛායිතික අසුභය, වික්ඛිතික අසුභය දෙකම පිළිබඳව. එසේ භාවනා කිරීමෙන් තමයි නිසිසේ මේකේ ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවන් වන්නේ. ඒ කියන්නේ දැන් මාර්ග වීති සලකනවානේ. කොහොමද තමන් පිටත් වෙන තැන තමන් පිටත් වෙච්ච දොරටුව සිහි කර ගන්නවා. මම අසවල් දොරටුවෙන් මේ පිටත් වෙන්නේ. ඊළඟට යන මාර්ගයේ හැරෙන තැන් මතක තියා ගන්නවා. පාරේ දෙපැත්තේ තියෙන වෘක්ෂලතා ආදී මතක තබා ගන්නවා. ඔය විදිහට මාර්ග වීථිය පිළිබඳව මතක තබාගෙන යන්නට ඕන. ඊළඟට ඒ අසුබ ස්ථානයට ගිහින් එක පාටම සමීප වෙන්න සුදුසු නෑ. වටපිටාව බලන්නට ඕන. වටපිටාවේ තියෙන ගස් වර්ග, ගල් වර්ග, තුඹස් වර්ග, පම්මල් පඳුරු ඔය වගේ දේවල් ඔක්කොම සලකා ගන්නට ඕන. අතන තියෙන්නේ අසවල් තැන ගහ, අසවල් තැන තුඹසක්, අසවල් තැන මල් පඳුරක්, අසවල් තැන මල් මේ පැල් ගොම්මනක් ආදී වශයෙන් ඔක්කොම බලා ගන්නට ඕන. ඊළඟට තමයි මේ අසුබේට තමන්ගේ හුළඟ නොදෙන්නත්, අසුබේ සුළඟ තමන්ට නොදෙන්නත් සුදුසු තැනක මේ හිතගෙන හෝ වාඩි වීගෙන හෝ බලන්නට ඕනේ. ඒ වගේම අසුභ භාවනාවයි වැඩිමේදී ඊටාම ලං වීම සුදුසු නෑ. ඊටාම දුර වීම සුදුසු නෑ. තමන්ගේ මෙතෙට හරියට ලක් වෙන හැටියටම පෙරතනක වාඩි වෙන්නට ඕන, නැත්නම් හිත ගන්නට ඕනේ. මේ කරුණ ටික සියල්ලම සම්පූර්ණ කරන්න ඕන. අර පිටත් වෙන්න ඉස්සරම තමන්ගේ ගුරු උත්පාදයන් වහන්සේලාට කියන්නට ඕන, සංඝිස්වරයන් වහන්සේලාට කියන්න ඕන, සමහරට ගම්පතිට කියන්න ඕන. ඒ වගේම සොහොන් බිමක නම් සොහොන පාලනය කරන සොහොන් පාලකයන්ට කියන්නට ඕන. මේ විදිහට සුදුස්සන්ට කියලා තමයි මේ යන්නට ඕන. මොකද තමන්ට ඉදිරියේදී ආරක්ෂාවක් ඕන වෙනවා. මේ භාවනා කරන සමහරුන්ට යම් කරදර මොහොන පාන සිදු වුණොත් අර ඇත්ත උපකාර වෙනවා. අපට කියලා තමයි මේ ගියේ අපි ආරක්ෂා කරගන්න ඕනේ කියලා. මෙන්න මේ විදිහේ සැලැස්මකට මේ භාවනාවෙත මේ සසෝ භාවනාවෙත යා යුතුව තියෙනවා. ඉතින් ඒ විදිහට භාවනා කිරීමෙන් තමයි ප්‍රතිඵල සාර්ථකව නෙලා ගන්නට පුළුවන් වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ, අසුභ භාවනාව වැඩිීමේදී හමු වෙන බාධක මොනවාද? විශේෂයෙන් අසුභ භාවනාව වැඩිීමේදී බාධක රසක් අපට මුණ ගැහෙනවා. පළවෙනි කාරණේ තමයි මේක සොයා ගැනීමේ දුෂ්කරතාව. සමහරවිට අපට හොඳටම හැන්දෑ වෙලා ආරංචි වෙන අහවල් තැන මේ විදිහේ මෘත ශරීරයක් තියෙනවා. සතුන් කඩා කන මෘත ශරීරයක්, අතපය වෙන් වෙච්ච මෘත ශරීරයක් කියලා. එතකොට ඒ වෙලාවේ සන්ධ්‍යා විරේ බැස යන වෙලාවක යනවා නම් Tamante ඒ ගැන බොහොම අපහසුතාවය ඇති වෙන්න පුළුවන්. ඒ වෙලාවට අමනුෂ්‍යෝ කියන්නේ සොහොන් බිමට එන අමනුෂ්‍යෝ මුණ ගැහෙන්න බැරි නෑ. ඒ වගේම සතුන් මුණ ගැහෙන්න බැරි නෑ. ඒ වගේම අන්ධකාරය නිසා හරියට අසුබෙන් නොපෙනෙන්නට පුළුවන්.
ওই විදිහටත් බාධක තියෙනවා. අනික් කාරණේ තමයි තමන්ගේ සිතේ සිහිය හොඳින් පවත්වා ගන්නට ඕනේ. සිහිය මදිකමුණුත් එහෙම දීතියටපත් වෙනවා. දීතියටපත් වීමෙන් ලොකුම බාධාවක් වෙනවා කිසිම භාවනාවක් කරගන්න බැරි වෙනවා. ඒකට කියන ඥාන විභ්‍රාන්තික කියලා. ඥාන විභ්‍රාන්තික කියන්නේ භාවනාවෙන් හිත විසිරීමටපත් වෙනවා. ඒක ලොකු පාඩුවක්. ඒකත් ලොකු බාධාවක්. ඒක නිසා මනස සිහිය හොඳින් පිහිටවා ගන්නට ඕනේ. තමන්ගේ සීලය ගැන හදපත්ෙන් විශ්වාසය තියාගන්නට ඕනේ. එවැගේම ගුරු උපදේශ හරියටම මතක තබා ගන්නට ඕනේ. එසේ නැත්නම් ඒකත් එක්තරා බාධාවක්. අනික් කාරණේ බොහෝ දිනාට නොකියන්නට ඕනේ. මම මෙහෙම අසුබයක් බලන්න යනවා කියලා කියන්නම සුදුසු නෑ. බොහෝ දිනාට කියන්න ගියොත් ඒකත් බාධාවක්. ඔයෙක් දෙනා නොඑක අදහස් දීලා මේක නිෂ්ඵල කරගන්නත් සිද්ධ වෙනවා. ඒ වගේම තමන් කරන භාවනා ගැන කිසි කෙනෙකු නොකියනවා වගේම තමන්ගේ හිතේ තියෙන්නට ඕන මම මේ භාවනාව වඩලා බොහෝ දිනාට කියා දෙන්න ඕනේ කියලා ඒකත් බාධාවක්. එහෙම කියා දෙන්න ගියා නම් ඒකෙන් පිරිහෙනවා. මෙන්න මේ විදිහේ බාධක දේවල් ඉතින් ඒ අතර තමන්ගේ හිතේ ලෝභ, දෝෂ, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, තීන මිද්දාදී මේ උපක්ලේශයන් හිතේ යටපත් කරගෙන භාවනාවට යන්නට ඕනේ, යෙදෙන්නට ඕනේ. මේවා තමයි බොහෝ සෙයින් බාධක. ඒ වගේම අද තියෙනවා දුස්සීලයන් ඇසුරු කිරීම, ඒ වගේම ඉන්ද්‍රියන් අසංවර කර ගැනීම, ඒ වගේම ශික්ෂාපද ගැන ගෞරවයක් නැතිවීම, මේ ආදී සියල්ලක් මේ භාවනාවට බාධායි. ඒ වගේම අර රාජ කතා, චෝර කතා ආදී නොයෙක් මේ තිරස්චීන කතාවන් කරමින් හිටියොත් ඒකත් බාධාවක්. මේ වගේ බොහෝ දේවල් බාධක වශයෙන් තියෙනවා. ඒවෙන් මනාව සංවර වෙන්නට ඕනේ, ප්‍රවේශම් වෙන්නට ඕනේ. විශේෂයෙන්ම සතිමන්ත වෙන්නට ඕනේ. ඒ සතිමන්ත වීමෙන් තමයි මේ භාවනාවේ නියම ප්‍රතිඵල නෙලා ගැනීමට පුළුවන් වෙන්නේ. ස්වාමීන් වහන්සේ අසුභ භාවනාවෙන් ලැබෙන සමාධිය කුමක්ද? දසාසුභ භාවනාවෙන් ලැබෙන්නේ ප්‍රථම ධානයේ බව කල්ැතුම පින්නතුන් දන්නවා. ඇති අපි සාකච්ඡා කරලා තියෙනවා. එතකොට මේ විස්ථායිතක අසුභේනොත් වික්ඛිතක අසුභේනොත් ලැබෙන්නේ ප්‍රථම ධානයේ පමණයි. ඒක ලැබෙන ආකාරය මෙහෙම අපි තේරුම් ගන්නට ඕනේ. දැන් අර අසුභ භාවනා කරන්නට යෝගාවචරය, ගිහියෝ පැවිදි හෝ යෝගාවචරය මුලින් සඳහන් කළ පිළිවෙලට ඊට සමීප වෙනවා. සමීප වෙලා අසුභේ දිශා සුභේ ශරීරයේ මැද්දට හිත තියාගෙන ඉන්නවා. ඒකේ කරුණු 6ක් පළමුවෙන් අපි තෝරා ගන්නට ඕනේ. ඒ කියන්නේ වන්නතෝ, ලිංගතෝ, සංඛානතෝ, දේශතෝ, ඕකාසතෝ, පරිච්ඡේදතෝ කියන කරුණු 6 අනුව බලන්නට ඕනේ. වන්නතෝ කියන්නේ ශරීරයේ යම් කිසි පාටක් තියෙනවා. කළු පාට හරි, තලයේ ලලු පාට හරි යම් කිසි පාටක් තියෙන එක මෙනෙහි කරන මේ අසවල් වර්ණ ඇති මූර්ත ශරීරයක්. ලිංගතෝ කියන්නේ වයස ගැන හිතෙනවා. මේ ශරීරේ නම් තරුණ කෙනෙකුගේ, මේ ශරීරේ නම් මධ්‍යම කෙනෙකුගේ, මේ ශරීරේ නම් මහලු කෙනෙකුගේ, මේ ශරීරේ ලපට කෙනෙකුගේ ආදී වශයෙන් ලිංග වශයෙන් බලනවා. ඒ කියන්නේ වර්ණය මේ වශයෙන් කියන්නේ මේ ඒ ශරීරයේ වර්ණයට වඩා මේ වයස අනුව බලනවා. ඊළඟට සංඛානතෝ කියන්නේ මේ අතේ සටහන, මේ පයේ සටහන, මේ බෙල්ලේ සටහන, මේ ඉසේ සටහන, මේ පපුවේ සටහන, මේ උදරයේ සටහන, මේ දකුණු පයේ සටහන, වම් පයේ සටහන ආදී වශයෙන් ඒ ශරීරයේ සටහන් බලන්නට ඕනේ. ඊළඟට දිශතෝ කියන්නේ නාභියෙන් උඩ කොටස, උඩ දිශාව. නාමයේ යට කොටස යට දිශාව වශයෙන් වෙන් කරගෙන බලනවා. යෝකාසතෝ කියන්නේ මේ ශරීරයේ තියෙන අසවල් තැන. මේ අත තියෙන අසවල් තැන, පය තියෙන අසවල් තැන, ඉස තියෙන අසවල් තැන, උදරයේ තියෙන, වාගේ දකුණු පය තියෙන, වම් පය තියෙන අසවල් තැන කියලා තැන සලකනවා. ඊළඟට පරිච්ඡේදතෝ කියන්නේ මුළු සර්වාංගයේම ඒ කොටස් මේ බලා ගන්නවා. එච්චරයි. පරිච්ඡේදතෝ කියන්නේ ඉම, මේ ඉසේ සීමාව, මේ බෙල්ලේ සීමාව, මේ උදරයේ සීමාව, මේ පපුවේ සීමාව, මේ දකුණු අතේ, මේ වම් අතේ, දකුණු පායේ, මේ වම් පායේ සීමාව කියලා ඒක සීමාව වශයෙන් බලනවා. ඔය ක්‍රම 6ට බැලීමේදී බොහෝ දෙනාට හිතා ඉක්මනින් උග්ඝහ නිමිති පහළ වෙන්න පුළුවන්. උග්ඝහ කියන්නේ ඇහැට පේන්න වගේ හිතට අරමුණ ගන්න පුළුවන් වෙනවා. සමහර කෙනෙකුට එසේ නොහැකි වෙන්න පුළුවන්. ඔය මුල් කරුණු 6ට අනුව බැලීමේදී උග්ඝහ නිමිති ලැබෙනවා නම් ඒක මේ සංසාරයේ මෑත භාගයේ බොහෝ සෙයින් අසුභ භාවනා වඩා පුරුදු කෙනෙකුටයි සිදු වෙන්නේ. එසේ නැති කෙනෙකු තවත් ක්‍රම 5කට අනුව බලන්නට ඕනේ. සංදිතෝ, විවරතෝ, නින්නතෝ, කලතෝ, සමන්තතෝ කියලා.
සංදි කියන්නේ මේ අතේ සංදියයි, මේ පායේ සංදියයි, මේ උදරයේ සංදියයි, මේ කටියේ සංදියයි, මේ බෙල්ලේ සංදියයි, මේ ගොප්පැටේ සංදියයි ආදි වශයෙන් ශරීරයේ සංදිස්ථාන බලා ගන්න. ඒ වෙනකොට කැලි කැලි කඩලානේ තියෙන ශරීරේ ඒ අනුවත් ඒ සංදිස්ථාන බලනවා. ඔය විදිහට සංදි වශයෙන් බලනවා. සංදිතෝ විවරතෝ කියන්නේ මේ විවර ස්ථානයේ දකුණු අතයි ශරීරයයි අතර විවරයක් තියෙනවා. වම් අතයි ශරීරයයි අතර විවරයක් තියෙනවා. දෙපා අතර විවරයක් තියෙනවා. බෙල්ලයි පපුවයි අතර විවරයක් තියෙනවා. සමාත මුඛය ඇරී තියෙනවනේ එතන විවරයක් තියෙනවා. ඇස් ඇරී තියෙනවනේ එතන විවරයක් තියෙනවා. ඒ වගේ විවෘත දේවල් බලනවා. විවෘත වශයෙන් බලනවා. සංදිතෝ විවරතෝ නින්නතෝ තලතෝ සමාත තමන් ඉන්නේ උස් තැනක මූර්ත ශරීරයේ පහත් තැනක ඒක සලකනවා. සමාත තමන් ඉන්නේ පහත් තැනක මූර්ත ශරීරයේ තියෙන උස් තැනක ඒකත් සලකනවා. ඊළඟට සමන්තතෝ ඒ මුළු ශරීරයේම හාත්පස බලනවා. වටේට බලනවා. මේ ක්‍රමයෙන් බැලීමේදී අර උග්ඝහ නිමිති පහළ වෙන්න පුළුවන්. මේ ක්‍රමයට අර වික්ඛායිතක අසුභයේ හිත් වික්ඛිතක අසුභයේ හිත් 11 ආකාරයකින් යම් ආකාරයකට හිතට අරමුණු වෙනවා. ඇහැ අරගෙන දැන් පළවෙනි අසුභය කියන්නේ වික්ඛායිතක ඒක වික්ඛායිතක අසුභය වික්ඛායිතක අසුභය වික්ඛායිතක අසුභය කියලා බොහෝ වාරයක් ඇහැ අරගෙන වචනෙන් කියනවා හිමින් හිමින්. ඊළඟට ඇහැ පියාගෙන හිතින් කියනවා. ඇහැ අරගෙන වචනෙන් කියනවා හිත ඇහැ පියාගෙන හිතින් කියනවා. එහෙනම් පියාගෙන යනකොට යම් වෙලාවක ඇහැට වගේම හිතට මේ අරමුණ ගන්නට ලැබෙනවා. හිතට ගන්න අරමුණ තමයි උග්ඝහ නිමිත්ත කියලා හඳුන්වන්නේ. ඒකට වික්ඛිතකාසුබෙත් එහෙමයි. වික්ඛිතකාසුබයත් ওই විදිහටම ඇහෙන් බලාගෙන හිම වචනෙන් කියනවා. වික්ඛිතකාසුබේ වික්ඛිතකාසුබේ කියලා දිග වෙලාවක් කියලා ඊට පස්සේ ඇහැ පියාගෙන හිතින් කියනවා. හිතින් කියනකොට අර වගේම ඇහැට වගේ හිතට පේන්න ලක් වෙනවා. ඒක උග්ඝහ නිමිත්ත. ඔය උග්ඝහ නිමිත්ත ලැබෙනකන් අනිවාර්යෙන් එතන භාවනා කරන්න ඕනේ. යම් කිසි විදියකින් එතන වැඩි වෙලා ඉන්න අපහසු නම් සතුන්ගේ ශබ්ද ඇති වෙනවා නම් අන්ධකාර වේගන එනවා නම් තමන් ඉන්න සේනාසනයේ ස්ථානයට යන්නට ඕනේ. ඒ යනකොට ඉතින් ඒක මනස සිහියෙන් හැරෙනවන සිහියෙන් හැරෙන්න ඕනේ සිහියෙන් පියන ගන්න ඕනේ. ඒ උග්ඝහ නිමිත්ත නැති වෙන හැටියට ඒකත් හිතින් බලාගෙන ඒ වචනේම සිහි කර කර යන්නට ඕනේ. ගිහලා ඒ අසුභයේ තියෙන ප්‍රදේශයට හැරිලා සක්මනේ සක්මන් කරන්න ඕනේ. වාඩි වෙනවා නම් ඒ දිහාට හැරිලා වාඩි වෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට තමයි ඒ උග්ඝහ නිමිත්ත ආරක්ෂා කරගත යුතු වන්නේ. ඒකට තමයි අද මනාව සතිමන්ත වෙන්න කියලා අපි සඳහන් කරන්නේ. හොඳ සිහියක් තියෙන්නට ඕනේ. මොකද ඒ විදිහට ඇහැට වාගේ හිතට පේනකොට සමහරවිට බය ඇති වෙන්න පුළුවන්. ඒකෙන් වළක්වා ගන්න හොඳට සිහිය තියෙන්නට ඕනේ. ඔය අතර සමාධියට මේ මූර්ත ශාරීරිය නැගිටලා ඉන්නවා වගේ හිතට අරමුණු වෙන්න පුළුවන්. එතකොට සිහිය ඇති කරගෙන ආත්පස තියෙන නිමිති බලන්න අසවල් තැන තියෙන අසවල් ගහ. ඒ ගහ නැගිටලා ඉන්නේ නැහනේ. ඒ වගේ මේ මූර්ත ශාරීරිය නැගිටලා ඉන්නේ. අසවල් තැන මේ හුඹහ නැගිටලා ඉන්නේ නැහනේ. ඒ වගේ මේ මූර්ත ශාරීරිය නැගිටලා ඉන්නේ. ඔය දෙක එකක් ගානේ සැලකලා හිතන්නට ඕනේ. මේක මගේ සංඥාවේ පරියාසයක්. හිතේ සංඥාවේ පෙරලීමක්. කියලා හිතාගෙන හිත හදාගෙන ඔය විදිහට තමන්ගේ පහසු තැනකට ගිහින් වික්ඛායිතකාසුබේ කියන එක හිතින්ම මෙනෙහි කරමින් භාවනා කරන්නට ඕනේ. වික්ඛිතකාසුබේ ගැන ඒ විදිහටම භාවනා කරන්නම ඕනේ. එසේ භාවනා කිරීමේදී තමයි යම් කිසි විදියකින් මේ උග්ඝහ නිමිත්ත නැති වුණා නම් ඒ නැති වුණාම නිතර යන්න බෑනේ. නිතර යන්න අපහසු වෙනවා. ඒක නිසා තමන් පිටත් වෙච්ච දොරටුව ගැන තමන්ගේ ගමන් කළ මාර්ගයේ යනකොට හැරෙන තැන් ගැන මේ තැන දකුණට හැරුණා මෙතන වමට හැරුණා ඊළඟට ඔය අහවල් තැන අසවල් ගස තිබුණා අසවල් හුඹ තිබුණා අසවල් ගෙදර තිබුණා නැත්නම් අසවල් මේ මල් පඳුර තිබුණා ඔක්කොම මානසිකාර කරමින් අසුබය ළඟට ගිය හැටි හිතින් මෙනෙහි කරන්නට ඕනේ. ඒකට අසම්මෝහය කියලා වීතිපටිපාදනය කියලා. ඊළඟට ඒ අසුබය ළඟට ගිහින් මම මේ විදිහට ආත්පස නිමිති ගත්තා නේද? අසවල් තැන අසවල් ගහ තිබුණා, අසවල් තැන අසවල් තුඹස තිබුණා, අසවල් තැන මල් පඳුර තිබුණා, අසවල් තැන මේ දෙත් තිබුණා කියලා මම මෙනෙහි කෙරුවා නේද කියලා ඔක්කොම අර දුටු විරු ආකාරයේ කලකන්නට ඕනේ. ඊළඟට අසුබයේ තිබුණ අසවල් තැන මම මෙතන අසවල් තැන හිටියා.
මම මේ විදිහට මෙනෙහි කළා මේ විදිහට මෙනෙහි කළා මේ විදිහට භාවනා කළා කියලා අපසු තමන් සිහිපත් කරන්නට ඕනේ. එසේ සිහි කරනකොට හරියට නැවතත් අර කැඩපතක මුහුණ පේනවා වගේ අර අසුබ නිමිත්ත හරියටම තමන්ගේ මනසට අරමුණු වෙනවා. ඒ විදිහටයි මේ අසුබ භාවනාවේදී උග්ඝා නිමිත්ත නැති වුණා නම් කළ හැකි වෙන්නේ. ඒ විදිහට උග්ඝා නිමිත්ත අනුව නිත්‍ය භාවනා කිරීමේදී තමයි ප්‍රතිභාග නිමිත්ත කියලා ඒ අසුබ අරමුණ පිළිබඳව උසස් නිමිත්තක් පහළ වෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිභාග කියන්නේ දැන් අර වික්ඛායතක අසුබේ නම් උග්ඝා නිමිත්තේ තියෙන කෑලි කෑලි කඩාගත් අසුබයක් හැටියටයි. ප්‍රතිභාග නිමිත්ත එනකොට එහෙම නෙමෙයි. පරිපූර්ණ ශරීරයක් හැටියට හිතට වැටෙනවා. ඊළඟට වික්ඛිතක අසුබෙත් එහෙමයි. උග්ඝා නිමිත්තේදී අත්පා කඳ ආදී වෙන් වෙන් වෙච්ච හැටියට මුලින් තිබුණ උග්ඝා නිමිත්තේදී ප්‍රතිභාග නිමිත්තේදී එහෙම නෙමෙයි. සියල්ල ඒකාබද්ධ වෙලා මනම සම්පූර්ණ ශරීරයක් හැටියට හිතට අරමුණු වෙනවා. ඒ විදිහටයි ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නේ. විශේෂයෙන් අර සඳහන් කළා තිබුණා මේ වික්ඛිතක අසුබේ කෑලි කෑලි ඈතින් තිබුණා නම් කෙනෙක් ලවා හෝ තමන් අතින් අල්ලන්නේ නැතුව හෝ ලං කරලා තියාගන්න ඕනේ බව සඳහන් වෙලා තිබුණා. ඉතින් මේ විදිහට උග්ඝා නිමිත්ත ලබාගෙන ප්‍රතිභාග නිමිත්තටපත් වෙච්ච යෝගාවචරය ඒක භාවනා කරමින් ඉන්නකොට තමයි හිත ප්‍රථම ධ්‍යාන අර්පණාවෙන් සමාධිගත වෙන්නේ. ඒ සමාධියක පාටම ශනිකවම නැති වෙනවා. නැවතත් ඒ විදිහට මෙනෙහි කිරීමේදී ආයමත් ප්‍රතිභාග නිමිත්ත අරමුණේ ප්‍රථම ධ්‍යානෙ ලැබෙනවා. එහෙම බොහෝ වාරයක් සීවර දහස්වර ප්‍රගුණ කරලා ප්‍රථම ධ්‍යාන ස්ථාවර කරගන්නට ඕනේ. ස්ථාවර කරගෙන එය පස් ආකාරයකින් වසීතාවට ප්‍රගුණ කරගන්නට ඕනේ. ආවර්ජන වසීතාව, සමාපජ්ජන වසීතාව, අදිඨාන වසීතාව, උත්ථාන වසීතාව, පච්චවේක්ඛනා වසීතාව කියන මේ වසීතා පහෙන් ඒ ප්‍රථම ධ්‍යානයේ ස්ථාවර කරගන්නට ඕනේ. වසීතා බවට පමුණවා ගන්නට ඕනේ. එතකොට වාඩි වෙලා හිටියත් ධ්‍යානෙට සමාදින්න පුළුවන්. හිටගෙන හිටියත් ධ්‍යානෙට සමාදින්න පුළුවන්. ඇවිදිමින් සිටියත් ධ්‍යාන අරමුණෙන් ඇවිදින්න පුළුවන්. ආංශ වෙලා හිටියත් ධ්‍යාන අරමුණෙන් ඉන්න පුළුවන්. ඒ විදිහට ඕනෑම තැනක ඕනෑම වෙලාවක ඕනෑම ප්‍රමාණයකට මේ සමාධිය භාවිතා කරන්න පුළුවන් හැටියට වසීතා පුරුදු කරගන්නට ඕනේ. අනිත් තව ඉදිරියට වැඩ කටයුතු සඳහා. ස්වාමීන් වහන්සේ අසුභ භාවනාවේ ආනිසංස මොනවද? අසුභ භාවනාවේ ආනිසංස වශයෙන් බොහෝ සෙයින් සඳහන් කළ යුතු වන්නේ රහතන් වහන්සේ කෙනෙක් හා සමාන ගුණවත් කෙනෙක් බවට පත් වෙනවා. ඉන්ද්‍රිය සංවරයේ බොහෝ මොහොතින් පිළිටෙනවා. සීල සම්පatti ඉතා පිරිසුදු ආරක්ෂා කරනවා. සමාරයට මේ සීලේ බින්දෙන කරුණ යතුණත් ජීවිතයේ ගිය සීලේ බින්ද ගන්න නැති කෙනෙක් වෙනවා. ඒ වගේම බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය ඉතාම ගැඹුරට පිළිටෙනවා. ඒකම නිරන්තරයෙන්ම නික්ලේශී හිතක් හැටියට හිත පවතිනවා. ඒකම මෙලොව වශයෙන් සුවසේ නිින්ද යනවා, සුවසේ අවදි වෙනවා, නපුරුෂයර නොපෙනී යනවා, දෙවියන්ට ප්‍රිය වෙනවා, මිනිසයන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාවක් ලැබෙනවා. ඒකම වහ චිත්ත සමාධිය වැඩෙනවා, ශරීර වර්ණයත් පැහැපත් වෙනවා, වශයෙන් අවියාවදාදී විපත්ති වලකිනවා. මේ ආදී මෙලොව වශයෙන් විශේෂානිසංස ලැබෙන්න පටන් ගන්නවා. විපස්සනාට පදනම් කරගත හැකි වෙනවා. කුසල් ධ්‍යාන සමාපත්තියෙන් පදනම් කරගන්න හැකි වෙනවා. ඒකම මෙලොවදී අධිගමයක් නොලැබුණා නම් සසර ගමනේදී ඒකාන්තයෙන්ම සුගතිගාමී වෙනවා. එපමණක් නෙමේ පිටසක්වලක නූපදී මේ මංගල සක්වල උපදින්නෙක් වෙනවා. එවැගේම නිරන්තරයෙන් සම්මාදිට්ඨිය ඇති කෙනෙක් බවට පත් වෙනවා. මිසදිටු කුලයක උපන සම්මාදිට්ඨිය පිහිටන්නෙක් වෙනවා. එවැගේම ලෝතර බුදු කෙනෙකුන් වහන්සේ සම්මුඛ වී බණපදයක් ඇසූ පමණින් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න සමර්ථ වෙනවා. මේ ආදී බොහෝ ආනිසංස මෙලොවටත් පරලොවටත් ලැබෙන බව මේ අසුභ භාවනාවෙන් සඳහන් වෙනවා. ඉතින් අපට ඔය සීලම ආනිසංස ලබා ගන්න වෙන ක්‍රමයක් ඇත්තේ නෑ. මිල මුදල් වලින් ඔය ආනිසංස ලැබෙන්නේ, මේ ඉඩකඩම් වලින් ලැබෙන්නේ, සූදරුවන්ගෙන් ලැබෙන්නේ, ලැබෙන්නේ මේ භාවනාවෙන් පමණයි. එනිසා මේ භාවනාවෙන් අපි නියම ආනිසංස විඳගෙන මෙලොව ජයගෙන පරලොව ජයගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමටම අදිෂ්ඨාන කළ යුතු වෙනවා.
ස්වාමීන් වහන්සේ අසුභ භාවනාව සෙසු ධ්‍යාන භාවනාවට පදනම් වේද? විශේෂයෙන් වික්ඛායිතක අසුභ වික්ඛිතක අසුභ දෙකෙන් ලබන ප්‍රථම ධ්‍යානයේ පදනම් කරගෙන පුළුවනි ආනාපාන ධ්‍යාන සතර උපදවන්න පුළුවන්. ඒ වගේම ද්වස්සින්සාකාරයේහි ධ්‍යාන භාවනා ප්‍රථම ධ්‍යාන 32ක් උපදවන්න පුළුවනි. ඒකම මෛත්‍රී කරුණා මුදිතා තුනෙන් ධ්‍යාන 3ක් බැගින් උපදවන්න පුළුවන්. උපේක්ඛා භාවනාවෙන් සතරවෙනි ධ්‍යානෙ උපදවන්නත් පුළුවන්. හසින භාවනා 10න් රූප ධ්‍යාන 4 උපදවන්න පුළුවන්. ඒ වගේම කසින භාවනා 9කින් අරූප ධ්‍යාන 4 උපදවන්න පුළුවන්. ඒ වගේම එයින් ඒක පදනම් කරගෙන පුබ්බේ නිවාස ඥාන, දිබ්බ චක්ඛු ඥාන, සිද්ධිවිද ඥාන, දිබ්බසෝත ඥාන, පරිචිත්ත විඥාන ඥාන කියන මේ ලෞකික අභිඥා පහක් පුදවන්නත් පුළුවන්. ඒ වගේම අභිභායතන ධ්‍යාන 8 වඩන්නත් පුළුවන්. මේ විදිහට අෂ්ට සමාපත්තියම ලබන්න පුළුවන්. මේවා ලබන්නකින් ගුරු උපදේශය ඇතුව සිදු කළ යුතු වෙනවා. ගුරු උපදේශ නැතුව මේ වඩන්න යාමෙන් සමාත අතරමං වෙනවා. තියෙන ගුණිනුත් පිරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ගුරු උපදේශ මනාව දැනගෙනගෙන ඒවට අනුවම පිළිපැදීමෙන් මේ විදිහට ආධ්‍යාත්මික සංතානයේ ද්වස්සින්සාකාර ධ්‍යාන, ඒකම බ්‍රහ්ම විහාර ධ්‍යාන, ආනාපාන ධ්‍යාන, ඊළඟට කසින ධ්‍යාන, ඒ වගේම අරූප ධ්‍යාන මේ සියල්ලම උපදවන්න පුළුවන් මේ ප්‍රථම ධ්‍යානයේ පදනම් කරගෙන. ඒ වගේම විපස්සනාට හැරෙන්නත් පුළුවන්. ඔය කියන ධ්‍යානයේ ප්‍රථම ධ්‍යානයේට අනුව අසුභ ධ්‍යානයකින් ප්‍රථම ධ්‍යානයට පත් වෙලා එයින් විපස්සනාවට හැරෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආනාපාන ධ්‍යාන, කසින ධ්‍යාන වැනි ධ්‍යාන වඩලා රූපාවචර ධ්‍යාන 4ක් ලබන්න පුළුවන්. උත්කෘෂ්ඨ වශයෙන් ඊළඟට මධ්‍යම වශයෙන් 5ක් ලබන්න පුළුවන්. ඒ කියන්නේ තීක්ෂණ ප්‍රඥාවන්තයන්ට ධ්‍යාන 4කින් සම්පූර්ණ වෙනවා රූප ධ්‍යාන. ඒ මධ්‍යම ප්‍රඥාට ධ්‍යාන 5ක් කරන්න වෙනවා රූප ධ්‍යාන 5ක්. ඒ ධ්‍යාන 4 හෝ 5 හෝ එයින් එකක් ගානේ පදනම් කරගෙන විපස්සනාවට හැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අෂ්ට සමාපatti උපදවාගත්ත කෙනෙක් ආකාසානංචයතනෙන් විපස්සනාවට හැරෙන්න පුළුවන්. විඥානංචයතනෙන්ද හැරෙන්න පුළුවන්. ආකින්චඤ්ඤයතනෙන්ද හැරෙන්න පුළුවන්. මේ සංඥා නාසඤ්ඤාතන සමාපත්තියට අනතුරුවක් විපස්සනාවට හැරෙන්න පුළුවන්. විපස්සනාවට හැරෙන්නට මේ සමාපත්තියන්ගේ ශක්තිමන්ත බව ඉතා වැදගත් වෙනවා. ඒ ධ්‍යාන සමාපatti ශක්තිය හොඳට තියෙනවා නම් ඒ තරමට ලේසි වෙනවා විපස්සනා භාවනාව. හේතුව විපස්සනා භාවනාව කියන්නේ පරමාර්ථ ධර්මයන් අරමුණු කොටගෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ ලක්ෂණයන් මනරින් දැන ගැනීම, ගෙන ගැනීම. ඒක සඳහා ධ්‍යාන ආලෝකයේ පතුරවලා ඒක විපස්සනා ඥාන ආලෝකයේ බාට පමුණවාගෙන තීක්ෂණ ලෙස ඊටාම සියුම් වූද රූප කලාපයන්, රූප ධර්මයන්, ඒ වගේම චිත්තචෛතසික ධර්මයන් මනවින් බලන්න සමර්ථ වෙනවා මේ ධ්‍යානලාභියාට. ධ්‍යානයෙන් බලනවා නෙමේ ධ්‍යානයේ ආලෝකයේ විහිදුවලා ඒ ධ්‍යාන ආලෝකයෙන් තමයි මේ රූප ධර්ම, නාම ධර්ම සියල්ල අරමුණු කළ හැකි වන්නේ. ඊළාට ඒ හේතුඵල ධර්ම. අතීත සංසාරයේහි භවයක් වාසා පැවති නාම රූප පරම්පරාව. අනාගත භවයන්හි පැවති හැකි නාම රූප පරම්පරාව කො බලන්න පුළුවන්. ඒ හේතුඵල ධර්මයන් මනවින් බලාගෙන ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන ඔක්කොම බලාගෙන සතලේ සාකාරයෙන් ත්‍රිලක්ෂණ විපස්සනාවට හරවනවා. ඊට පස්සේ උද්‍යාවේ ඥාන, භංග ඥාන ආදී ඥාන පරම්පරාව වඩලා සංකාරපේක්ඛා ඥානයටපත් වෙනවා. සංකාරපේක්ඛා ඥානයටපත් වෙලා තමන් සසරදී මේ බෝධිපාක්ෂික ධර්මයන්, දසපාරමී ධර්මයන් පුරාගෙන ඇවිත් ඒවා පරිපූර්ණ කරගෙන සිටියා නම් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. එනිසා මේ අසුභ භාවනාව තුළින් සසු ධ්‍යාන සමාපatti ප්‍රතිවීමත්, එවැගේම අසුභ භාවනාව පදනම් කරගෙන විපස්සනාවටදී මාර්ගපාඩුවන් අවබෝධ කර ගැනීමත් මේ විදිහට තේරුම් ගන්නට ඕන සරල වශයෙන්. ඒවාකින් යෙදෙනකොට භාවනා යෙදෙනකොට තීක්ෂණ වශයෙන්ම ගැඹුරටම තේරුම් ගන්නට පුළුවන් බව අපි කරුණාවෙන් සිහිපත් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ, මෙම අසුභ භාවනාවන් වැඩි උතුමන් ගැන දැනගැනීමට කැමැතියි. මේ වික්ඛායිතක අසුභ, වික්ඛිතක අසුභ ආදී දේවල් සුලභ නැහැ. ඒකෝට මේ දස අසුභේම කොටින්ම කියනවනම් සුලභ නැහැ.
ඒ විදිහේ අසුභ භාවනා වඩන්නන්ට බොහෝ සෙයින් ධ්‍යාන මාර්ගඵල ලබන්න හැකි වෙන අවස්ථා දේශනාවල සඳහන් වෙනවා. එකක් තමයි මහා කාල කියන ස්වාමින් වහන්සේ. බොහෝම ධන සම්භාර ඇති සහෝදර දෙපළක් බුද්ධ ශාසනයේ පැවිදි වෙලා එයින් මේ බාල සහෝදරයා සිවුරු අරව ගත්තා. ඒ ගදර තමන්ගේ මේ බිරිඳන්. නමුත් මේ මහා කාල ස්වාමින් වහන්සේ එම සිවුරු අරන් හිතුවේ උන්වහන්සේ භාවනා යෝගියවම හිටියා. උන්වහන්සේ ශ්‍රේතව්‍ය නගරයේහි දවසක් හිතන මං සෝසානිකාංගේ රකින්නට ඕනේ. සෝසානිකාංගේ රකින්න කෙනෙක් ඒකටත් පිළිපැදිය යුතු කරුණු ගොඩක් තියෙනවා. රාත්‍රී 10 සිට 2 දක්වා සෝනේ භාවනා කරන්නට ඕනේ. ඒකයි සෝසානිකාංගේ පුරුදු කිරීමේදී කළ යුතු වන්නේ. එක දවසක් හිතුණා මම මේ අසෝ භාවනාවක් කරන්නට ඕනේ මේ සෝනේදී කියලා. උන්වහන්සේ සම්බන්ධව සීල විස්තර ඉගෙනගෙන හැමදාම රාත්‍රියේට සෝසානිකාංගේ පුරමින් සෝනට වඩිනවා. ඔය අතර එක් දවසක් මේ සෝහනේ සක්මන් කරපු අඩිපාර පේන නිසා සෝහම් පාලිකාවක් හිටියා. සෝහම් පාලිකාව හිතුවා මෙතන කවුද මේ විදිහට රාත්‍රී කාලේ ඇවිදින්නේ? සොයා බලන්න ඕනේ කියලා තමන්ගේ දරුවනුත් එක්ක ඒ සෝහම් බිමට නියමිත මේ ගෘහයක් තියෙනවානේ. ඒ සෝහම්ගයක් ඒ ගෙදර එකට නැවතිලා හිටියා. එතකොට මේ ස්වාමින් වහන්සේ රාත්‍රියේ මැදියම වඩිනවා. ළඟට ගියා. ළඟට ගිහලා ඔබ වහන්සේ කවුද? කියනවා නෑ නේ මම මේ ස්වාමින් වහන්සේ නම. බොහොම හොඳයි පැමිණීම. ස්වාමින් වහන්සේ මේ සොහොනට එනවා නම් දතියුතු කරුණු ගොඩක් තියෙනවා. මොනවද? මේ සොහොනට එන ඇත්තෝ මස් මාංශ වලින් වැළකී ඉන්න ඕනේ. බෙදුම් කෑම වලින් වැළකී සිටින්න ඕනේ. නිදා ගැනීමෙන් වැළකී සිටින්නට ඕනේ. පාවාහන් දෙකක් දාගන්නට ඕනේ. හැරමිට්ටක් තියාගන්නට ඕනේ. ඒ වගේම එළියක් තියාගන්නට ඕනේ. ගම්පතිරි කියන්නට ඕනේ. සංගීතවරයන්ට කියන්න ඕනේ. තෝම් පාලකයාට කියන්න ඕනේ. සාදු සාදු බොහොම හොඳයි මේ කරුණ ටික මට දැන ගැනීමට ලැබීම මටත් උදව්වක් කරන්න. යම්කිසි දෙයකින් ආදාහන කරන්න වෘත ශරීරයක් Taman අතටපත් වුණා නම් ආදාහන කරන්න ඉස්සෙල්ලා මට පෙන්වන්නකෝ. ඉතින් ඒ විදිහට එක දවසක් ලැබුණ තරුණ කෙනෙකුගේ ශරීරයක් පිරිමි කෙනෙකුගේ උන්වහන්සේට කල්ැතුව දන්වලා තිබුණා. උන්වහන්සේට එන්න බැලලා ඒ අරමුණ ඉස්සෙල්ලා ගත්තා. ඊට පස්සේ ආදාහන කරන දරසෑයට දාන්න කිව්වා. දරසෑයේ දැවෙන හැටි බලාගෙන හිටියා. එතකොට අර ශරීරයේ දැවෙනවා ක්‍රමයෙන් උණු වෙලා වැగిරෙන හැටි උන්වහන්සේ බලාගෙන ඒ අසුභ මනසකාරයෙන් ඒ මොහොතේම හිටගෙනම සීල කෙලෙස් නැසා අරහතේටපත් වුණා. මේක වැදගත් සිද්ධියක්. ඉතින් ඒ රහතන් වහන්සේ ඔය විදිහට අසුභ භාවනාවෙන් ප්‍රයෝජන ලබාගත් උත්මයෙක්. තවත් ඔය වගේම ස්වාමින් වහන්සේලා අසුභ භාවනාවෙන් ප්‍රයෝජන ලබාගත් ඇති විස්තර වශයෙන් තැන් වල තියෙනවා. දැන් කාලය අපට කෙටි වේගන යනවා අපේ සාකච්ඡාවේ. ඉතින් ඒ ගැන අපි එපමණකින් සතුටු වෙමු. විශේෂයෙන් මෙතන සඳහන් වෙනවා මේ අසුභ භාවනා වඩන අයට මූලික ශරීරයේ පමණක් නෙමෙයි ජීවමාන ශරීරයේ පවා අසුභේ වඩලා ප්‍රමාර්ගඵල නිවන් ලබා ගන්න පුළුවන් බව. එකක් තමයි අර ලංකාවේ මහා තිස්ස ස්වාමීන් වහන්සේ බොහෝම තරුණ වයසේ බොහොම හැඩරුව ඇති ප්‍රසාදනීය දකුණු කළු උත්තමයේ අත්තික භාවනා කරමින් තමයි සෑගිරියේ කියන මිහින්තලා විහාරස්ථානවල වැඩ සිටියේ. හැමදාම උදේ පාන්දරේ මිදිරි පාන්දර වඩිනවා අවුණ්ඩාදුපුරේට පින්ඩපාතේ. ඔය යන ගමනකදී එක දවසක් අවුණ්ඩාදුපුර කුලයේක තරුණ කාන්තාවක් ස්වාමියාගේ කනදබර වෙලා කණි මග යන ඇඳ පැළඳගෙන. මේ ස්වාමීන් වහන්සේ දුටු පමණින් ඒ කාන්තාවගේ හිතේ කෙලෙස් ඇවිස්සලා කෙලෙස් හිතකින් සිනහ වුණා. මේ ස්වාමීන් වහන්සේ වටපිට බලන්නේ නැතුව යන්නේ බඹයක් පමණ පේන හැටියට හැතියාගෙන මේ ශබ්දය නිසා අට්ටි කියන සංඥාවෙන්ම ඇහැර බැලුවා. බැලුවාම අර කාන්තාවගේ දත් ඇට පෙනී ගියා. දත් ඇට පෙනී ගියාම තෙන්දිම අට්ටික සංඥා පහළ වුණා. අන්තිමේදී මුළු සරුවාංගෙම ඇට සැකිල්ලක් හැටියට තෙවුනේ මිනිසෙක් හැටියට නෙමෙයි. එතෙන්දීම සිත සමාධි වුණා. සමාධි විපස්සනාට හැරුණා. එතෙන්දීම සෞඛලෙස් සසා රහත් වුණා. මේකත් විශේෂ සිද්ධියක්. පණ පිටින් ඉන්න කෙනෙකුගේ නම ශරීරයේ අසුභතාවය දකින්න සමර්ථ වීම. ඔය වගේම ලංකාවේ රජ කෙනෙක් ඇතාපිට යනකොට සංඝරක්කිත කියන මහා ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයා පින්දපාතේ වඩිනකොට මේ දැක්ක රජුගේ සෝසට අබරණ පැලඳගෙන ඇතාපිට යනවා. ඒ වෙලාවේදී උන්වහන්සේ අසුභය මෙනෙහි කරලා එතෙන්දිම මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන තියෙනවා.
එනිසා ජීවමානක ශරීරය වුණත් මුර්ත ශරීරය වුණත් මේ අසුභ භාවනාවෙන් ධ්‍යාන මාර්ගඵල ලබන්න පුළුවන් බව බොහොම සාක්ෂි සහිතව සාධක සහිතව අපට දැනගන්න ලැබෙනවා. ඉතින් අපට උනත් මේවා දුටු පමණින් අපි අසුභ භාවනා කරන්න පුරුදු වෙන්න ඕනේ. අපට දකින්න ලැබෙනවා මෘත ශරීර සමහර තැන්වල නිවෙස්වල තියාගෙන ඉන්නවා, මල් ශාලාවල තියාගෙන ඉන්නවා, ආරෝග්‍ය ශාලාවල තියාගෙන ඉන්නවා. ඒවා අපට පුළුවන් භාවනාවට ගන්න. ඒකත් Tamande ඉදිරියේදී උපනිශ්‍රේ වෙනවා මේ භාවනාවකින් ප්‍රයෝජන ලබන්න. හොඳයි කාලය දැන් සම්පූර්ණයි. මෙතෙක් වේලා අපි අතරක් නැර මේ ධර්ම සාකච්ඡාවක යෙදුණා. මේ ධර්ම සාකච්ඡාවෙන් අපි බලාපොරොත්තු වන්නේ දෙව්ලෝ යන්න බඹලෝ යන්න නෙමෙයි, සංසාර සැප විඳින්න නෙමෙයි, ලෝකුරා බුදුරජාන් වහන්සේ දේශනා කළ ආර්ය සත්‍ය අවබෝධයෙන් අමාමා නිවන් සුව ලබන්නේ. ඒ නිසා මෙතෙක් වේලා අපේ චිත්තසංතාන තුළ මේ දේශනාව කිරීමෙන්, ප්‍රශ්න කිරීමෙන්, සවන් දීමෙන් අපි සෑම දිනම අත්පත් කරගත් කුසල සම්භාර ධර්මයේ බුද්ධ පූජාවක් වේවා, ධර්ම පූජාවක් වේවා, සංඝ පූජාවක් වේවා, ගුරු දෙගුරු පූජාවක් වේවා. මේ කුසල බලයෙන් අපට මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සතර ජයගෙන, කෙලෙසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ආબોධ කළ ධ්‍යාන විපස්සනා මාර්ගඵල අනුක්‍රමයෙන් අග්‍රාමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්නටම හේතු වේවා, වාසනාව වේවා. ආඛ්‍යා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. සෑම දිනාට පෙරවන් සරණයි.